ද ප්‍රීතිමත් දවසක්. useful youth. ප්‍රයෝජනවත් තරුණ ජීවිතයක්. කී දෙනෙක් කැමතිද ප්‍රයෝජනවත් තරුණ ජීවිතයක් ගත කරන්න? හලෙලුයා. කාට ප්‍රයෝජනවත්ද? මම ඔබට කතා කරන්න යන්නේ ස්වාමීන් වහන්සේට ප්‍රයෝජනවත් තරුණ ජීවිතයක්. ස්වාමීන් වහන්සේ දැන් අද බලන්න මේ ස්ථානයේ සහෝදර කනිෂ්ක. ඔහු අපිට දෙවියන් වහන්සේගේට මේ දෙවි මෙහෙ කරන්න. දැන් අපිට කාවත් ගෙන්න ගන්න පුළුවන් මේ කාලේ. අපිට නීති කඩන්න බෑනේ නේ. දවසක් එක්කෙනෙක් දේශනා කරනවා වාහනේ පදවන ගාම. මම ඉතින් යාට කිව්වා නීති කඩන්න එපා. නීතියට කරන්න. අපි දේව සෙනග අපි තම ගොඩක්ම නීතියට ගරු කරන්න ඕනේ අය. නීතිය කඩන්න එපා. දේශනාව වැදගත් වෙන්නේ නැහැ නීතිය කඩලා. ඒතකොට බවාදර්ශයක් කියලා. හalleluya. ඉතින් අපිට හැමතැනම ගෙන නමුත් අද දෙවියන්ස් අපිට එක තබලා දෙවෙනවා. සහෝදර කනිෂ්ක ලංකාවේ සබත් එක নমස්කාර කරා. ඒ වගේම වාදනය කළානේ. දැනස්සේ ඔහු ප්‍රෝජනත් කරා මේ කාලේ දේව රාජ්‍ය අප සභාව තුල. ඔහු දෙවියන්සේට තියෙන ටැලන්ටෙන් ඔහු දෙවියන්සේ සේවය කරනගත් දෙවියන්සට ආශිර්වාද කරා. ඔහු අද A levels කරා මැස් ස්කීම් වල උසස් රිසල්ට්ස් කැම්පස් යන්න ඔබට හම්බ වුණා. දෙවියන්සට ආශිර්වාද කළා. ඔබ දන්නවද? ඔබ අදහන දෙවියන් වහන්සේ උදෙසා කරන හැම දෙයකටම දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. උන්වහන්සේ හැම වෙලෙම ඔබට ප්‍රතිඵලයක් දෙනවා. දෙවියන් වහන්සේගේ නෑ සෙනෙහවන්තය කිසිම දෙයකදී නිකන් ඉන්න. දැන් දන්නවනේ සාමාන්‍ය අවස්ථාවල දරුවට උපන්දිනයකදී අම්මා තෑග්ගක් දෙනවා තාත්තා තෑග්ගක් දෙනවා උසස් ලෙස දරුවා අහනවා මම එල්වල සමත් වුණා ඔය මට දෙන්නේ. දන්නවා තාත්තගේ අම්මගේ ස්වභාවය මොනවද දෙන්නේ? දෙනවා මොන හරි කියලා. ඒතර ඔබ හිතනවාද ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ප්‍රයෝජනවත් වෙද්දී යූස්ෆුල් වෙද්දී දෙවියන් වහන්සේ ඔබත් එක්ක නිකන් ඉන්නවා කියලා? ඔබට ආශිර්වාද කරනවා. ඒක හොඳ ප්‍රතිඵලයක්. ඔබට උසස් ලෙස සමත් වෙන එල්වල දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. ඔබ දන්නවද? දෙවියන් වහන්සේ ඔබට දෙයක් කරනවා. එතකොට අපේ ජීවිතේ ප්‍රයෝජනවත් වෙනවා. දැන් මේ මයික් එක මට ප්‍රයෝජනවත් අද දවසේනේ. ප්‍රයෝජනවත්. මේ මයික් එක මට ප්‍රයෝජනවත්. මේ මයික් එක ඒකට හැදුවේ. ඒ වගේ දෙවියන් වහන්සේට ඔබ ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? කොහොමද ඔබ ප්‍රයෝජනවත් කරගන්නේ? සෙනෙහවන්තය. ඒ කියන්නේ ඔබ කවදා හරි හිතුවද? කොහොමද මම දෙවියන් වහන්සේට ප්‍රයෝජනවත් වෙන්නේ? ප්‍රයෝජනවත් useful youthness. hallelujah youth. ඔබ දන්නවද සෙනෙහවන්තය යේසුස් වහන්සේ කඳුරු දේශනාවේ ඉතා ලස්සන දෙයක් කිව්වා. හalleluya. කියන හalleluya කියලා. ඔබ සිංහෙක් වගේ ඔබ තුල නොපෙනෙන සිංහෙක් ඇතුලේ ඉන්නවා. හරිද? හරි බලවන්ත කෙනෙක් ඔබ තුල ඉන්නවා. කෑ ගහලා කියන්න. ගෙදර අය කෑ ගහන්න එපා කියලා කෑ ගහන. ඒ නිසා දොර වහලා කෑ ගහන්න. හalleluya කියලා. මට දැන් සුද්ධ මතේ පොතේ යේසුස් වහන්සේ කිව්ව දෙයක්. යේසුස් වහන්සේ කිව්වා මතේ පොතේ 12 වෙනි පදේ 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ. නුඹලා පොළවේ ලුණුය. You are the salt of the earth. නමුත් ලුණුව රස නැති වුණොත් ඒවා කුමකින් රසකණු ලබන්නේද? එතෙන් පටන් පිටතු ලබන්නද මිනිස්යන්ගේ පයින් පාගුණ ලබන්නද මිස කිසිවකට වැඩක් නැහැ. දැන් ලුණු වල රසය නැති වුණොත් ලුණු වැඩක් නැහැ. ඒ වගේ අපේ ජීවිතේ මොනවා කරත් වැඩක් නැහැ නේ. සමහර අය TikTok කරන්න පුළුවන්. TikTok කරලා ලෝකේ ඔක්කොම සන්තෝෂ වෙන්න පුළුවන්. ඔබ TikTok දාලා TikTok දාලා බඩටලා හරිද? සින්දුවක් දාලා ඒකට නටලා ඔක්කොම කරලා කරුවා ලෝකේ හරි සන්තෝෂයි. ඔබ සන්තෝෂ ඇති. නමුත් ඔබ කල්පනා කරලා දෙවියන් වහන්සේට ඒක ප්‍රයෝජන නැති කියලා. මම කිව්වේ මේ TikTok කරන්න එපා කියන එක නෙමෙයි. හalleluya. ඉස්සර අපි TikTok කියලා කියන්නේ දොරට ගහනවට. නැත්නම් අපේ එලාම් එකට අපි ඒකට යන සද්දෙට කියනවා TikTok. කොහමද දැන් TikTok කියලා මීඩියා එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් TikTok කමන්නේ කරාට දැන් TikTok සමහර ඔබට ප්‍රයෝජනයක් ඇති ලෝකෙට ප්‍රයෝජනයක් ඇති. නමුත් TikTok දෙවියන් වහන්සේට ප්‍රයෝජනයක්ද? ප්‍රයෝජනවත්. මම මේ ඔබට කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. හරිද? මම කියන්නේ අපි කරනදී අපිව ප්‍රයෝජනවත් වෙනවද? දැන් ලුණු වල දැන් ලුණු මොනවා තිබ්බත් වැඩක් නැහැ. දැන් ලුණු එක ලුණු රස නැතුණාම මොනවා කරත් වැඩක් නැහැ නේ. ලුණු එකකින් අපිට අපි කන කෑම රස කරගන්න බැරි නන. ඒ වගේ අපේ යවුණ කමින් අපි දෙවියන් වහන්සේ අපි තෝරගත්ත යවුණ කමින් උන්වහන්සේ ප්‍රයෝජනයක් නැත්නම් ඒක නිකන් හරියට මේ නිකන් මොනවද දන්නවද
මේ ස්ටියරින් වීල් එක නැති කාර් එකක් වගේ. මොනවද තිබ්බත් කායක කොච්චර වටන වුණත් නැහැ මේ වීල් එක නැත්තම් කොටත් ගෙනියන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි. ඒ වගේම කියනවා නුඹලා 14 කියන නුඹලා ලෝකේ ආලෝකය. කන්දක් මුදුනේ තිබෙන නුවරක් සංගවට නොහැකිය. මිනිස්යෝ පහනක් දැල්වා කුර්ණී යට නොව පහන් රුකුඩ තබති. එවිටයින් ගේසින සියල්ලන් කෙරෙහි ආලෝකය බැබලේ. එසේ මිනිස්යන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේ ගෞරව කර මිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලන්ට. හාලෙලූයා. ඒ කියන්නේ ඔබ දැන් අපිට පහනක් අරගෙන අපි පහන් අඳන් යට තියාගන්නේ නැහැනේ. වැඩක් තියනවද? මේ ලයිට් අපි නිකන් ඔහෙ අපි ගෙනල්ලා ලස්සන ලයිට්ස් ගෙනල්ලා අපි ඒව ටික ඔක්කොම දානවා කාමරේට. දාලා පෙට්ටික දාලා වහලා තියෙනවා. වැඩක් තියනවද? ඒක එක්ස්පයර් වෙලා යනවා. ප්‍රයෝජනයක් නැති වෙලා යනවා. ඒ වගේ දැන් ඔබ තමයි ලෝකේ ආලෝකය. You are the light. පවුඩක් තියෙන මමයි ආලෝකය. මම ආලෝකේ වෙනව නෙමෙයි කියන්නේ මමයි ආලෝකය. ඔබ නම් ක්‍රිස්තියානි ඔබේ ගෙදර ඉන්නේ. ඔබ කියන්නේ මේ ගෙදර ආලෝකය මමයි. ඒ කියන්නේ හරි මාර්ගයේ යන්න තියෙන එකම කෙනා ඔබයි. දැන් රටවල් වලට එද්දී ලයිට් හවුස් කියලා තියෙන මේක තියෙනවා කොහෙද? බේරුවල අලුත්ගම තියෙනවා ලයිට් හවුස් එක. ඒ දිහා බලලා තමයි එතනට ඒ බෝට්ටු නැව්ව එන්නේ. ඒ ලයිට් එකෙන් පෙන්වනවා මුහුදේ එන කෙනාට එන්න ඕනේ මාර්ගය. අන්න ඒ වගේ මේ ලෝකයට ඔබගේ නිවසට ඔබගේ යාළුවන්ට ඔබ තමයි ලයිට් එක. ඔබ තමයි ආලෝකය. අන්න ඒකෙන් තමයි ඔබගේ ජීවිතේ ඔබ ප්‍රයෝජනවත් එකක් බවට පත් කරගන්නේ. දෙවියන් වහන්සේ ප්‍රයෝජනවත්. ඔබට කියන්නේ යූස්ෆුල් යූත්. එනිසා කොහොමද මේක වෙන්නේ? සුද්ධ පාවුල්තුමා තිමෝතිස් කියන තරුණයට අවවාද කීපයක් දෙනවා තිමෝති පොතේ කියනවා පළවෙනි තිමෝති පොතේ 4:12 නුඹේ යෞවනකම සුළු කරන්න කිසිවෙකුට ඉඩ නැර කතාවිනුත් හැසිරීමනුත් ප්‍රේමයේ ඇදහිල්ලෙනුත් පිරිසුදු කමෙනුත් අදහන්නට නුඹම ආදර්ශයක් වෙන්න. නුඹේ යෞවනකම සුළු කරන්න ඉඩ දෙන්න එපා. ප්‍රෝජනත් වෙන්න ඕන නම් ඒක සුළු වෙන්න දෙන්න එපා. ඔබ තරුණයි කියන සුළු වෙන්න දෙන්න එපා. ඕන තරම් තරුණය බලවත් දේවල් මේ ලෝකේ කරලා තිබෙනවා. උදාහරණයක් වෙන්නේ ගෝලියත් මරපු දාවිද් තරුණෙක් නේ. වයස කෙනෙක් නෙමෙයි. ජේසුස් වහන්සේ බව තරුණයි නේ. අවුරුදු 30 තම බලවත් සේවය පටන් ගත්තේ. ජේසුස් වහන්සේ කාලේදී තරුණකම කියලා කියන්නේ අපේ කාලේ අවුරුදු 18, ඒ කාලේදී අවුරුදු 30. නාස්විත් පුදුම චරිතයක් බවට පත් වුණා. ඔබගේ තරුණකම සුළු කරන්න දෙන්න එපා. බලවත් දෙයක් ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ තබලා තිබෙනවා. කොහොමද මේක සුළු කරන්නේ නැතුව අපි ප්‍රයෝජනවත් කරගන්නේ? පළවෙනි එක තමයි බයිබලයේ කියනවා කතාව හරියට තියාගන්න ඕනේ. කතා කරන දේ තවයිට ප්‍රයෝජනවත් වෙන්න ඕනේ. කතාවෙන් සමහරවිට අපි සුළු වෙනවා. සමහර කතා කරන දේවල් අහපුවම සමහර අයගේ අපිට තේරුම් ගන්න පුළුවන් එයාගේ තත්වය. ඒ නිසා ඔබ තරුණ වුණා කියලා ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න ඔබගේ වචන ගැන. ඊළඟ එක තමයි දැන් අපි තරුණ අය සුළු වෙනවා මොනවද මුකුත් නොකර හිටපුවාම. නිකම්ම හිටපුවාම. ඇයි ඔබගේ ජීවිතේ ලොකු සැලැස්මක් දෙවියන් වහන්සේ තබලා තියෙද ඔබ නිකම්ම හිටපුවාම හරියනවද නැහැ. දැන් අපි ලස්සනට ඇදලා කරලා ඉන්නවා හොඳයි වැරදි නැහැ. නමුත් දැන් අපේ ගෙදර අය අපිට මුකුත් කියන්නේ නැහැ. නමුත් පිට අය දැකෙද්දි මුකුත්ම නැහැ නේද මෙයා කරන්නේ. මුකුත් කරන්නේ නැහැ නේද? දැන් සමහර අය ඔයා මොනවද කරන්නේ? සමහර කෙනෙක් මම no job company manager කියලා කියනවා. මම තමයි director of no job company. I am the director of no job company. සමහර අය කියනවා. සමහර අය කියනවා මුකුත් නැහැ. සමහර අය කියන්නේ මුකුත් කරන්නේ නැහැ. ඇයි මුකුත් කරන්නේ නැත්තේ? සමහරවිට ඔබ හිතන්න පුළුවන් මට මුකුත් කරන්න නැහැ. දැන් සමහරවිට හිතනවා ඔබ දැන් මුකුත් නොකරන මුකුත්ම දෙයක් නොකරන කෙනෙක් නම් ඒ කියන්නේ අධ්‍යාපනයක්වත් එහෙම නැත්නම් ජොබ් එකක්වත් මේ මොන හරි දෙයක් නොකරන කෙනෙක් නම් අපිට හැගෙන්න පුළුවන් දැන් අයියෝ මටත් දැන් මෙතන පාස්ටර් නිකන් මාව සුළු කරනවා දන්නේ නැහැ නෑ. ඔබට මුකුත් කරන්න බැරි කම නෙමේ. ඔබ තාම තේරුම් ගන්න නෑ ඔබ යමක් කරන්න ඕනේ කොහොමද කියලා.
ඒකයි ඔබ මුකුත් නොකර ඉන්නේ. ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි. ඔබ සුළු වෙන්න දෙන්නේ නැති වෙන්න නම් ඔබ මොනවා හරි කරන්න ඕනේ. බයිබලයේ කියනවා ඔබට දීලා තිබෙනවා බලවත් ආත්මයක් කියලා. ඔබ තේරුම් ගන්න. නිකන් ඉන්න කෙනෙක් නෙමෙයි ඔබ. බලවත් දේ කරන්න ඕන කෙනෙක්. පේතුරුස් තිමෝති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙන්නේ බය අඩුකමේ ආත්මයක් නෙමෙයි. හරි. දැන් අය මම හිටපම මම නමස්කාර කරන්නේ උඩ පැනලා කරන්නේ. මට බය නැහැ. දැන් සමහර කෙනෙක් බය තුනොත් ඒකට පයින්නේ නැහැ නේ උඩ. බය නැහැ. බය අඩුකමේ ආත්මය. බය කියන්නේ හරීම පුදුම සතුරේ. දැන් මට පළවෙනි දවසේ දේශනාව කරන්න දෙද්දි ෆුල් පිට් එකේ මම බයිබල් ඉස්කෝලේ ගිහිල්ලා තිබ්බේ නැහැ. බයිබල් විද්‍යාලේ ගිහිල්ලා තිබ්බේ නැහැ. හරිද? දැන් එදා මම බයික් එක අතර ගත්තා. අනේ මට බෑ. මම කොහොමද දේශනා කරන්නේ? මම දන්නෙත් නැහැ. මම ඉගෙනගෙනත් නැහැ. මේ වගේ කියලා. මේ ඔක්කොම අපි කියන්නේ ඒ දන්නවද? අපි තුල තියෙන ලැජ්ජාවට, බයට. ඒතකොට මොනවද දන්නවද වෙන්නේ? ඒ ඔක්කොම හැංගිලා යනවා. හැංගිලා යනවා. දැන් ඔබ දන්නවනේ ඕනම අඹ මොනවද අඹ ඒ ගෙඩිය තියෙන අඹ බීජය හරිද කොස් ඇටේ කියලා කියන මේවා ඇතුලේ ලොකු තව ගහක් තියෙනවා. දැන් මේ අඹ එක අරගෙන අපි අපේ ගෙදර මේසේ තුඩ තිබ්බට ඒකේ ගෙඩි පැලෙන්නේ නැහනේ. ඒ කොස් බීජය අරගෙන අපි මේසේ තිබ්බට ඒකේ එයාට ඒකෙන් පැලෙන්නේ නැහනේ. ඒක අපි පොළොවට දාන්න ඕනේ. නිකම්ම එළියට එනවා. ඒ වගේ අපි ලැජ්ජයි මට බයයි ලැජ්ජයි මට බයයි කිව්වා කියලා මුකුත් වෙන්න යන්නේ නැහැ. ඒ කරන දේ කරද්දි තමයි බලවත් දේවල් වෙන්න යන්නේ. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන බලවත් ආත්මයක්. ඒ කියන්නේ ඔබ තුල පුදුම බලයක් තිබෙනවා. ඔබට තේරෙන්නේ නැති වුණාට. ඔය කිසිම පරීක්ෂාවක් ඔබ තුල ජය ගන්න නැති ඕන පරීක්ෂාවක් ඔබ ඉදිරියේ පරාජය වෙන බලයක් ඔබ තුල තිබෙනවා. මේ බය අඩුකමේ ආත්මයක් නෙමෙයි බලය කියලා කියන්නේ ඒකට. මේකට කියනවා ඩයිනමික් පවර් එකක්. ඒ කියන්නේ දැන් කළු ගල් පුපුරන්න පාවිච්චි කරන ඩයිනමයිට් එන්නේ ඒ වගේ බලයක්. ඕනම දෙයක් පරාජය ඕනම අභියෝගතාවයක් පරාජය කිරීමේ බලයක් ඔබ තුල තියෙනවා. ඕනම දෙයක් පාලනය කිරීමේ බලයක් ඔබ තුල තිබෙනවා. මේක දීලා ඉවරයි ඔබට. මේක ඔබ ඉල්ලලා අඬන්න ඕනේ අනේ ස්වාමී මට දෙන්න බලවත් ආත්මයක් අනේ ස්වාමී මට දෙන්න පුදුම ආත්මයක් නෑ ඔබට දීලා ඉවරයි ඒක. ඔබ ඒක විශ්වාස කරන්න ඕනේ. You have been given spirit, not the spirit of fear but the spirit of power and spirit of sound mind, spirit of love. You have been given. ඔබට දීලා ඉවරයි. කියන්නේ මට ලැබිලා ඉවරයි. බලවත් ආත්මයක්. ඉස්සර එවැනි ආත්ම හදිස්සියේ සැම්සොන්ලා කෙරේ ගිඩියොන්ලා කෙරේ ආවා. නමුත් ඔබට ඒ වගේ නේ ඔබට දීලා ඉවරයි. ඔබ ඒක දකින්න ඕන නම් ඔබ විශ්වාස කරන්න ඕනේ. බලවත් ආත්මයක් තියෙනවා. ඒ නිසා ඔබ කිසිම අවස්ථාවකදී දැන් මම එදා දේශනා කරන්න ලැජ්ජ වුණා නම් ආද දේශනා කරයිද අද මට අවස්ථාව ලැබිලා තිනවා කුසෙට් වල දේශනා කරන්නේ දහස් ගණන් සෙනගට දේශනා කරන්න. මේ හැම එකක්ම අවස්ථාව ලැබිලා තිබෙනවා. ඇයි අවස්ථාව ලැබුණේ? මම එක දවසක ඉදිරිපත් වුණා ඒකට බය නැතුව. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා ඔබ විශ්වාස කරන්නට අවශ්‍ය ඔබ තුල යමක් එන්න නම් ඔබට පුළුවන් ඒ දේ කරන්න. ඔබ තුල තියෙනවා බලවත් ආත්මයක් කියනවා. බලවත් මිනිස්සෙක් ඔබ. ඔබගේ දැන් මගේ තාත්තා කල්වාරි පාමුල නමස්කාර සභාවේ සභාපාලක පාස්ටර් ඔහු දෙවියන් වහන්සේට බලය දුන්නා මේ සේවය නගා සිටවන්න. ඒ ආත්මය කාලයක් බීලා විනාශ වෙච්ච කෙනෙක්. මම ළඟදී කල්පනා කරන වෙලාව පාස්ටර් කෝල්ටන්. ඔහු ඉගෙන තිබෙන්නේ 6 වසර ගේට් 6. ඔහු ලොකු සමහත කෙනෙක් නෙමෙයි. කීප සැරයක් මේ ස්ථානයේ දේශනා කරා. ඔබ දන්නවද මම මේ කොළඹ යද්දී නාරායන පිට පැත්තට යද්දී මම ඒ චර්ච් එක දිහා බලනවා. ඒක ඒ චර්ච් ඒ පැත්තේ ඉඩමක් කොච්චර ගණන්ද? ඒක බිල්ඩිම හදන කෝටි කීයක් යනවද? මේ පුදුලට ඉංග්‍රීසි පුළුවන්කම තිබෙත් නැහැ. මට මේ ළඟදී පාස්ටර් කෙනෙක් ළඟදී කතා කරලා පාස්ටර් කෝල්ටන් ඉස්සර මේ හරි කැඩිච්ච ඉංග්‍රීසි වලින් තමයි දේශනා කරේ. මේ කිව්ව පාස්ටර් උපතින්ම ඉංග්‍රීසි. නමුත් එයාගේ දේශනා අහන්න කවුරුත් නැහැ. නමුත් මේ කැඩිච්ච ඉංග්‍රීසි වලින් දේශනා කරන මිනිස්සු මුළු ලෝකෙම දේශනා කරා. ඇයි
අර කතා කරපු පාස් උපදී ඉංග්‍රීසි. ඇයි මුකුත් කරන්නේ නැහැ. අර කැඩිච් එකකින් හරි මොනවා හරි කරා. බය නැතුව. කවුරු මොනවා කියද මෙයාගේ ප්‍රොනවුන්සියේෂන් හරි නෑ මෙයාට ග්‍රැමර් බෑ. ඕවා අහ හිටියානම් මුකුත් වෙන්නේ නෑ. අද ගොඩක් වෙලාවට මුකුත් කරන්න බැරි අය දන්නවද? තමා තුළ තියෙන ආත්මේ බලවත්කම අනිත් බය අදුකමේ ආත්මෙට හිර වෙලා තියෙන බලය නෙමෙයි. අරයා මොනවා කියයිද මෙයා මොනවා කියයිද මෙයා මොනවා හිතයිද මට ලැජ්ජයි මේවත් එක්ක සමහරලාට අපි යවුණකම සුළු වෙලා තියෙන වෙන මුකුත් නිසානේ ඔබේ මේ වගේ දේවල් එක්ක සිතුවිලිත් එක්ක ඔබ හිර වෙලා යක්ෂයා මේ වලින් ඔබ වට්ටලා ඔබ ඉස්සරහට එන්න දෙන්නේ නැතුව හිර කරලා තිබෙනවා. නමුත් ඔබ විශ්වාස කරන්න ඔබට යම් දෙයක් ආවන දෙවියන් වහන්සේගේ රාජ්‍යය මට පුළුවන් මා තුල තියෙන ආත්මය අමිත් හැම කෙනාටම වඩා බලවත්. ඔබ දකින්න දෙවියන් වහන්සේගේ වචනේ නැමැති කැඩපතින් මිනිස්සු පෙන්නන කැඩපතින් ඔබ බැලුවට ඔබ පේන්නේ නැහැ. සිංහයව සෙනෙවන්තය වතුරට ගියාම සිංහයා දකින්නවා කවුද තමා කියලා. දවසක් මිනිස්සු කැලේට ගිහිල්ලා ඔහු අරන් ආවා කූඩේක තිබුණ බිත්තරයක්. ඔහු ඒ බිත්තරේ ගෙනල්ලා ඔහුගේ කුකුල්ලොන්ගේ කිකිලියගේ බඩ ඇතුලේ තිබ්බා. දවස් ගානක් ඇද්දී මේ බිත්තර වලින් පැටව එළියට ආවා. මේ බිත්තරිනුත් පැටියෙක් එළියට ආවා. ඔබ දන්නවද? මේ පැටව ඔක්කොම එකට හැදුනා. නමුත් ඔබ දන්නවද? අනිත් පැටව හොට පවුරු ගාද්දි මේ පැටියට එහෙම පවුරු ගහන්න බෑ. අනිත් පැටව ඔක්කොම hina වෙන්න ගත්තා. අයියෝ මෙයාට බෑනේ මේ අපි වගේ නෙමෙයිනේ. යා පණුවේ කල්ලන ගහද්දී හොට බිම වදිනවා. අනිත් ඔක්කොම hina වෙනවා මෙයා අපි වගේ නෙමෙයිනේ. මේ පැටිය දවසක් පැත්තටලා කලකිරිලා ඉන්නවා. මට අනිත් ඔක්කොම hina වෙනවා. මට අනිත් අය වගේ පණු අල්ලන්න බෑ. මට අනිත් අය වගේ පහුරු ගහන්න බෑ. මොකද්ද මේ? දවසක් ඔහු වතුර බොන්න වතුර ළඟ නැද්දී ඔහු දැක්කා ඔහුව. ඔහු දකිද්දී ඔහු අනිත් ඔක්කොන්ට වඩා වෙනස්. ඔහු කල්පනා කර ඔක්කොම වෙන මම වෙනස් නේ. මොකද මේ? දවසක් උඩ ලොකු සද්දයක් ඇහුණා. කෑ ගහනවා. ඔහු උඩ බලද්දී ඔහු වගේම පක්ෂියෙක් ඉහළ. ඉතා ඉහළ. ඔහු ඉදා අඳුරගත්තා ඔහු කවුද කියලා. ඔහු කුකුල්ලු ගොඩේ හැදුවට ඔහු රාජලියෙක්. ඔහු ඒ වගේ තටු දෙක ගහන්න ගද්දී ඔහු උඩ ගියා. සෙනෙහවන්තය. අනිත් කුකුල් පැටවු ටික පුදුම වුණා. ඔහු ඉහළ යද්දී. ඔබ දන්නවද? ඔබගේ කැඩපත මිනිස්සු ඔබට කියන දේ නෙමෙයි. ඔබේ කැඩපත අනිත් කවුරුත් කියන්නේ ඔබගේ කැඩපත තමයි දෙවියන් වහන්සේගේ වචනය. බලන්න අඳුන ගන්න ඔබ. සුළු කරන්න ඉඩ දෙන්න එපා ඔබ. ඔබට දීලා තියෙන බය දුකමේ ආත්මයක් නෙමෙයි. බයිබලයේ කියනවා පාවල්තුමා තිමෝතියස්ට පළවෙනි තිමෝති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ නුඹේ දියුණුවීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසර කරන්න. නිකන් ඉන්න එපා. ශුද්ධාත්මයන් වහන්සේගේ අභියස දැනගහන්න. සෙනෙහවන්තේ මම ඉස්සර කල්පනා කරනවා මම මොනවද කරන්නේ මට ආසාව තිබේ රට යන්න. නමුත් මම සල්ලිකාරක පවුලක පුදුනේ නැහැ. මට එහෙම සල්ලි නැහැ. මම බැලුවේ මගේ යාළුවෝ මට උදව් කරයි කියලා. මම දෙවියන් වහන්සේට කාමරයට ගිහින් මම ඉන්න තැන උදේ නැගිටලා මම යාචනා කරන්න ගත්තා. ඊට පස්සේ මම පල්ලියට ගියේ මේ පල්ලියට ආවේ නිකන් මට ඇත්ත වගේ තේරුණ නිසා ඉස්සර මම කතෝලික පල්ලියට ගියේ මගේ යාළුවෝ හින්දා. ඒගොල්ලොත් එක්ක කතා කරගෙන ඉන්න. ඊට පස්සේ මට මේ ක්‍රිස්තියානි පල්ලියට ආවේ මගේ තාත්තා කරනවා අනිත් එක මේක ඇත්ත වගේ මට තේරුණ නිසා මම එච්චරම ජෝලිතකම ගන්න. නමුත් ඉතින් මම යාචනා කරලා මට තේරුම් ගත්තා මට යාචනා කරන්න. මම ආවා දේවස්ථානට මොනවාට දෙවියන් වහන්සේ යාචනා කළා. උනාසික හඬ අහන්න ඕනේ කියලා. මගේ යාචනා ජීවිතේ වැඩි ඔබ දන්නවා දෙවියන් වහන්සේ මට පෙන්නවා මම උන්වහන්සේට සේවය කරනවා. මගේ සැලැස්ම. ඔබ දන්නවද? ඔබට මුකුත් නැති ඔබ නිකන් ඉන්නේ ඔබට මුකුත් නැති නිසා නෙමෙයි. අපි කිසි කෙනෙක් ඔබ දන්නවද මේ ඇඟිලි පහ දිහා බලන්න. මේ ඇඟිලි පහ දිහා බලන්න. මේ ඇඟිලි පහටම වැඩ පහක් තියෙනවා. මේ ඇඟිල්ල ගත්තාම මහතත් නැහැ උසත් නැහැ නේ. මේ ඇඟිල්ල ගත්තාම හරිම මහත. උස නැහැ. මේ ඇඟිල්ල තමයි බැලන්ස්. උසයි මහතයි ඔක්කොම ගන්නට තියෙන්නේ.
ඇඟිලි පහ වෙනස්. අපි ඔක්කොම වෙනස්. පාස්ටර් කෝල්ටර් මහතාත් නෑ උසත් නෑ. ගොඩාක් නමුත් ਉਹ බලවත් දෙයක් කරා. ඒ වගේ ඔබ දන්නවා නමුත් මම මගේ දවසක් මම වැඩ බය කරන්න ගිහලා මේ ඇඟිලි ඇතුළට ලොකු කටුවක් ගිහිල්ලා. ඊට පස්සේ මම හොස්පිටල් එකට ගිහිල්ලා මේ ඔක්කොම කපලා ඒක ගත්තේ එළියට. මේ ඇඟිල්ල මට නමන්නවත් බෑ. එදා තමයි මට තේරුණා ඇඟිල්ල කොච්චර වටිනවද කියලා. ගොඩක් දේවල් කරගන්න බෑ. ඔබ දන්නවද? මේ ඔක්කොම එකට එක බැඳිලා තියෙන්නේ. මේකක් නැතුව බෑ එකට එකක් ඕනේ. ඔබ තේරුම් ගන්න. ඔබේ ජීවිතේ ලොකු දෙයක් තිබෙනවා දෙවියන් වහන්සේට. හැබැයි ඒ දේ ඔබට පෙන්වන්න පුළුවන් දෙවියන් වහන්සේටමයි. දෙවියන් වහන්සේ මට පෙන්වුවා දැන් මම යාචනා කරද්දී උන්වහන්සේ මට පෙන්න ඔබ දන්නවා ඔබ බයිබලයේ කියනවා ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ තරුණයේ අනාගත වාක්‍ය කියනවා කියලා. එයයි දර්ශන දකින්නවා කියලා. ඔබ දන්නවද මම එදා ඒ කාලේ කොච්චර අවුරුදු 20ක් 21ක් කාලේ මම දර්ශන දැක්කනේ. දැනස් මගේ අනාගතේ මට පෙන්වන්න ගත්තා. මම දවසක් මේ ස්ථානට ආව සහෝදර ජගත් කියලා කෙනෙක්. ඔය දවස මේ ස්ථානේ සාක්ෂි දරුවා. ඇයි දන්නවද? ඔහුගේ දරුවා මේ ස්ථානට ආවහම දරුවට වග්ගඩුව අමාරුව තිබ්බේ. යාච්ඡා කළ ඔහු සූ වෙලා දරුවා සූ වුණා. ඔහුට ඒකට ඇදහිල්ලා ආවේ මොකකින් දන්නවද? ඔහු මාත් එක්ක කියනවා දවසක් මම යද්දි ඒ කාලේ අපේ සභාව ලොකුවට නෑ අපි හිටියේ යම් ගෑරේජ් එකක් වගේ තැනක බ්ලූ ඩයමන්ඩ් හෝල් එකේ මම එයාගේ කඩේ ළඟට ඇවිල්ලා කිව්වලු දවසක මම දහස් ගණන් සෙනඟට දේශනා කරනවා. එදා ඔහු යද්දී ඔහු දැක්කලු මෙතන ලොකු සෙනඟක් ඉස්සරහා මේ දේශනා කරන්නේ මට මේ ප්‍රකාශ කරපු මේ මගේ යාළුවානේ කියලා. ඔහුට ඒකෙන් ලොකු ඇදහිල්ලක් ආවා කියලා කියනවා. සෙනෙහවන්තේ. ඒ අනාගත වාක්‍ය මම එදා ඔහුට කිව්වනේ. මම දර්ශන දැක්ක මම සේවය කරනවා. ඇයි ඒ? මම පොඩ්ඩක් දෙවියන් වහන්සේත් එක්ක තනි වුණා ඔක්කොම පැත්තක දාලා. දෙවියන් වහන්සේ මගේ අනාගතේ එළිදරව් කරලා උන්වහන්සේ ගෙනාව. සෙනෙහවන්තේ. ඔබ කැඳවල නැති වෙද්දි මම වගේ පාස්ටර් කෙනෙක් වෙන්න. නමුත් සමහර අය වගේ ඇති. නමුත් ඔබ කැඳවල ඇති යම් දීමනාවක් තුල දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ රාජ්‍යය තුල වැඩ කරන්නත් මේ ලෝකෙ තුල ක්‍රියා කරන්නත් ඒ හැකියාව දීමනාව ඔබ තුල තබල දෙවියන් වහන්සේ. ඔබ මාවගේ ගර්භයේ ප්‍රථම ඒක ඔබ තුල තබල දෙවියන් දෙවියන් වහන්සේ. ඒක ඔබගෙන් එළියට ගේන්න පුළුවන් සුද්ධාත්ම වහන්සේට පමණයි. නිසා ඔබ දන්නවා දෙවියන් වහන්සේ මගේ ඒක එළියට ගෙනාවගේ දෙවියන් වහන්සේ ඒක ඔබෙන් එළියට ගේන්න යනවා. ඔබේ යවුණකම ඉතා බලවත් වෙන්න යනවා. කවුරුත් ඔබගේ යවුණකම ඉස්සුරු කරන්න යන්නේ නැහැ. එයා ඔබගේ ඉදිරියේ මවිත වෙන්න යනවා. දාවිත් ඉදිරියේ මවිතුනා වගේ ගෝලියත් බිමට දාද්දී. යෝසෙෆ් වගේ තරුණයෙක් මුළු මිස්රේ පාලනය කරද්දී. මුළු මිස්රේ මිනිස්සු ඔහු ඉදිරියේ වැටුණා වගේ බය වුණා වගේ. දෙවියන් වහන්සේ ඔබගේ යවුණකම බලවත් ලෙස පාවිච්චි කරන්න යනවා. හලෙලූයා.